SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් දෙදහස් 20 සැප්තැම්බර් 2 බදාදා සිරස්තල. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට 3/2 ප්‍රමාණවත් ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව නීතිපති කියයි. හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් වඩුමඩුවකින් සොයා ගැනීම. සිද්ධිය පිටුපස කොළඹ අපරාධ කොට්ටාසයේ පොලිස් කොස්තාපල්වරේ. තවත් වැටලීමකදී දේවගැතිවරයෙක් සහ කාන්තාවන් 3 දෙනෙක් අත්අඩංගුවට. දිස්ත්‍රික්ක 10කට මිලිමීටර් 200 ඉක්ම වූ තද වැසි. නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසකට හානි. පුද්ගලයන් 633 දෙනෙකු පීඩාවට. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් අද සිට රාජ්‍ය සේවයට පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රදානත්වයෙන්. අනතුරු දෙකකින් පුද්ගලයන් 5 දෙනෙකු මරුට. දඹුල්ලේ වාහන 6ක් එකිනෙක ගැටේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Other Therana, this is Other Therana Prime Time with Vasanthi Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. යෝජිත 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරුණා. අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩල හමුව මෙවන විටත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙනවා. මේ අතර නීතිපතිවරයා අද අධිකරණ අමාත්‍යාංශයේ වෙත දැනුම් දී තිබුණේ ජනමත විචාරණයකින් තොරව 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවේ 3/2ක බහුතර බලයෙන් සම්මත කරගත හැකි බවයි. The big story. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉකුත් මහමැතිවරණයේදී 3/2ක බහුතර බලයක් ජනතාවගෙන් ඉල්ලා සිටියේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින ගැටලුකාරී තත්ත්වයන් ඉවත් කිරීමටයි. ඒ අනුව 3/2ක බහුතර බලයක් මත පිහිට වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රජය 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කැබිනට් අනුකමිටුවක් පත් කළා. එම කැබිනට් අනුකමිටුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේ.එල්. පීරිස්, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කම්කරු අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාලද සිල්වා, බලශක්ති අමාත්‍ය නීතිඥ උදේ ගම්බන්පිල හා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රියාන මහතුරුන්ගෙන් සමන්විතයි. ඒ අනුව යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ අධිකරණ අමාත්‍යාංශය විසින් නීතිපතිවරයා වෙත යොමු කළා. අදාළ කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති දප්පුලද ලිවෙරා මහතා විසින් සේ මතය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. අද දින ගරු නීතිපතිතුමා විසින් සඳහන් කරන ලද්දේ 20 වන සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වන ව්‍යවස්ථාව යටතේ දැක්වෙන ජනමත විචාරණයකට අදාළ කරුණු කිසිවක් ඉදිරිපත් නොවන බවත්, ඒ අනුව ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 අනුව්‍යවස්ථාව ප්‍රකාරව එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2ක ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවයි. මෙවන් පසුබිමක අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කැබිනට් මණ්ඩල හමුවට යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කෙරුණා. කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. දැන් ද්විත්‍ය පුරවැසිභාවය අහෝසි කරන එක ගැන මොකද තත්ත්වය? කැබිනට් ප්‍රකාශකයන් අහගන්න. එතකොට අද තිබ්බෙම නැද්ද මොනක්ක? කැබිනට් ප්‍රකාශකයන් අහගන්න.
මේ අතර පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙන්න තිබෙන තහනම ඉවත් කර ගැනීම තමයි මේකේ මූලික අරමුණ කියලා අපිට දැනගන්න ලැබිලා තිබෙන්නේ. ඒ නිසා අපි තරයේම මේ සංශෝධනය ප්‍රතික්ෂේප කරනවායි කියන එක පැහැදිලිව සඳහන් කරන්න කැමතියි. 19 සංශෝධනය කරන බව ජනතාවට ජනාධිපතිවරණය අපි කිව්වා. ජනතාව ඒක අනුමත කළා. නමුත් මම දකිනවා බැසිල් රාජපක්ෂ මැතිතුමා පාර්ලිමේන්තුවේ ඉන්නවා නම් මම වඩාත්ම කැමති වෙනවා. ද්විත්ව පුරවැසිභාවයේ තියෙන කෙනෙක්ට ඡන්දය දෙන්න පුළුවන් නම් මට තේරෙන්නේ නැහැ ඊයාට ඡන්දය ඉල්ලන්න බැරි කියලා. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් පස්සේ තව පූර්වජයෙක් මේකට එනවා නම් ඒකටත් අවස්ථාව ලබා ගන්නම නේද ওই සංශෝධනය නෑ නේ දැන් ඔබතුමා කොහොමද කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් පස්සේ ලොං ටර්ම් ප්‍රොජෙක්ට් එක තුල ඊළඟට ඉන්න කටේ ද්විත්ව පුරවැසිභාව අපි දන්නේ නෑ. මම ලොං ටර්ම් බලනවා නම් ඉන්න ද්විත්ව පුරවැසිය නෙවෙයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීනත්වය, රජයේ සේවනයේ ස්වාධීනත්වය, අධිකරණයේ ස්වාධීනත්වය, පොලිසියේ ස්වාධීනත්වය, මාධ්‍යකරණයේ ස්වාධීනත්වය අපි ලබලා දීලා තියෙනවා. ඒවා හුසි කරන්න අපිට තියන්නේ නෑ. ඒ විධායක බලයේ ජයාරු කළා, රාජ්‍ය සේවකයන්ගේ බලය සම්පූර්ණයෙන්ම එන්ජිಒ නඩවලට දෙන ස්වාධීන කොමිසම් දැම්මා. ජනාධිපතිතුමාට රජයක් විසිරවන්න තියෙන කාලය අවුරුදු 4මාරක් දක්වා දික් කළා. ඒක නිසා අනිවාර්යයෙන්ම 19 වෙනි සංශෝධනය අහෝසි කළ යුතුයි. ඉතින් ඒක ආවයින් පස්සේ බලනවා පනත් කෙටුම්පත සලකා බලලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදිහට පොඩි කමිටුවක් අපි ස්ථාපිත කරන්න තීරණයක් ගත්තා. මධ්‍යම කාර්ය සභාවේදී කෙටුම්පත අපි සාකච්ඡා කරලා අපේ අදහසුත් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. This is breaking news on Other Therana 24. මෙන්න දැන් ලැබුණු පුවතක්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු දුර කාලය වසර 5කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණුකොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබෙනවා. එම පුවත නැවතත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අද ඉදිරිපත් කෙරුණු කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධ කිරීමටද අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. එමෙන්ම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපතිවරයාගේ හා පාර්ලිමේන්තු දුර කාලය වසර 5කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණුකොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතින් තීරණය වී තිබෙනවා. This is breaking news on Other Therana 24. සපුගස්කන්ධ ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් මීගහවත්ත පොලිසිය විසින් සොයාගත්තා. එහිදී එක් සැකකරුවෙකු පොලිසියට පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කරන තම සහෝදරයෙකු මෙම හෙරොයින් තොගය ගෙනවිත් දුන් බවයි. මේ අතර කොළඹ නගරයට ඉලක්ක කර හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තාවන් තිදෙනෙකු සහ මත්ලොල්ලින්ට දේශන පවත්වන දේවගැතිවරයෙකුද හෙරොයින් ග්‍රෑම් 300ක් සමග මීගමුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මීගහවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අද දහවල් සපුගස්කන්ධ සමාධි මාවතේ හෙයන්තුඩුව ප්‍රදේශයේ පිහිටි වඩුමඩුවකින් මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 23 සොයාගත්තා. එහි වටිනාකම රුපියල් කෝටි 23ක්. පොලිසිය පැවසුවේ එහි තිබූ බෆල් දෙකක් තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි. මෙහිදී වඩුමඩුවේ හිමිකරු හා හෙරොයින් අලෙවි කරන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ මොවුන්ට මෙම හෙරොයින් ලැබී ඇත්තේ මාසක පමණ කාලයකට පෙර බවයි. එමෙන්ම මෙම වඩුමඩුවේ හිමිකරුගේ බාල සහෝදරයෙකු කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු වන බව පොලිසිය පවසනවා.
දැනට මෙම හෙරෝයින් ප්‍රමාණය කොළඹ අපරාධ කොට්ටාසයට අනුව මෙම සැකකරුගේ මල්ලි තමයි මේ හෙරෝයින් මේ සැකකරුට ගෙනත් බාර දීලා තියෙනවා. දැනට එයාව අත්අඩංගුවට ගන්න කටයුතු කරගෙන යනවා. මේ අයියයි මල්ලි තමයි ගෙනත් දීලා තියෙන්නේ. මල්ලි පොලිසිය වැඩ කරන්නේ. එයා තමයි දැනට ප්‍රධාන සැකකරු හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ. එයාට මේ බලන්න හම්බෙච්ච විදිය සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරගෙන යනවා. මෙහිදී සොයාගත් හෙරොයින් පාර්සලයේ සඳහන් මෙම රතු ඉන්දියානු රුව සහිත ලාංඡනය පසුගිය 26 වනදා කොළඹ අපරාධ කොට්ටාසය විසින් සොයාගත් අංගොඩ ලොක්කාගේ හෙරොයින් අඩංගු පාර්සල් වලද දක්නට ලැබීම විශේෂත්වයක්. මේ අතර මත්ලෝලින්ට දේශනා පවත්වන දේවගතිවරයෙක් හෙරොයින් ග්‍රෑම් 300ක් සමග මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. සුරේන්ද්‍ර කමල් සිල්වා නම් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ දළුකොටුව කොච්චිකඩේ ෆාතිමාවත්ත ප්‍රදේශයේදී. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සිද්ධි නශීමා නොහොත් නෝනා හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ වැටලීම් ඒකකය විසින්. එහිදී සැකකාරිය සතු තිබී හෙරොයින් අලෙවිකර උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 55,000ක මුදලක්ද සොයාගත්තා. එමෙන්ම තොටළඟ කුඩු සඳා යන අනවර්ථ නාමයෙන් හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත රාජගිරිය නව කොළොන්නාව මාර්ගයේදී අත්අඩංගුවට ගැනුණා. මේ ළමයි කට බඩ පුරවපන් අනිත් එවුන් මේ පාරවල් ගාන වේලි කුඩුක ගහම කාණු ගාන. පොලිසිය පවසන්නේ සැකකාරිය ඕනෑම තැනක සිටින ගැනුම්කරුවන් ළඟට ගොස් හෙරොයින් අලවිය සිදු කළ බවට තොරතුරු අනාවරණ වන බවයි. ඒ අනුව උපාය දූතයෙකු යොදා ගනිමින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පදිංචිව සිට ඇත්තේ තොටළඟ මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ. මෙම නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 2.5කට වඩා වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 25ක් තවත් බැංකු කාඩ් පත් 8ක් සහ ජංගම දුරකථන 7ක් වැලිකඩ පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. මේ අතර කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක හෙරොයින් මද්‍රව්‍ය අලෙවි කරමින් සිටි කාන්තාවක් ග්‍රෑම් 2කට වැඩි මද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. කොටහේන පොලිසිය පැවසුවේ 38 හැවිරිදි රාජ් සෙල්වරානි නැමැති ඇය අත්අඩංගුවට ගන්නා විට රුපියල් 90,000ක මුදලක්ද තිබූ බවයි. මේ අතර අපරාධ වැඩලීම සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද මෙලෙස අදහස් පළ කළා. දැන් මේ දවස්වල හැමදාම මත්ද්‍රව්‍ය කුඩු. ඉතින් මේක නම් අහුවෙන්නේ කොහෙන්ද දෙන්නේ? එනතන අහුරන්නේ නැතුව දවස ගානේ ක්‍රයිම් ගණන් අල්ලගෙන පබ්ලිසිටි දුන්නට කිසි වැඩක්. ඒක හොඳයි ඊළඟට දේශපාලනට එන්න ඉන්නවනම් දැන් පොගේ පුස්පත්වල දේශපාලනය කරන්න. ඒකෙන් කොච්චර පිරිහුණා එහෙම නැත්නම් මිනිහුට හිරියාරයක් කරන්න ඕන නම් ඔය අරගෙන ගජටියක් පොලිසිය කොළක තියන් ඉඳලා ඒක දාලා අල්ලන. දැන් අලුත් ප්‍රදේශවල කුඩු දාලා අල්ලන. ඉන්නකොට අවුරුදු ගානක් ඔක රිමාන්ඩ් එක පිරිලා. මේවා ගැන සොයන්න වෙනවා. මේ අපි ගෙන යන මේ මෙහෙයුම් ක්‍රියාදාමයට සත්භාවයෙන්ම සහභාගී වෙලා ඒක උරමතට අරගෙන බොහොම අමාරු ගමනක් බය නැතුව කොන්ද කෙලින් තියාගෙන යන පොලිස් නිලධාරීන් ඉන්නවා. ඒ වගේම තමන්ගේ අනාගතය එච්චරම වාසිදායක නැහැ කියලා හිතන කොටසකුත් ඒ අතරින් ඉතාමත්ම හොඳින් ක්‍රියා කරන ඒ දේශීය පොලිස් නිලධාරීන් මහත්වරුන් ක්‍රියා කරන ආකාරයට අනිත් අයත් ක්‍රියා කරන අපේ රටේ පාතාලයට කවදාවත් හිසෝසවන්න හම්බෙන්නේ නැහැ. මේ කුඩු උදුර දිගටම ගෙනියන්න හම්බ වෙන්නේ නැහැ. 2015 ලංකාවේ කුඩු නඩු තිබුණේ අපි යනකොට 6600. ඊයේ මම රස පරීක්ෂකවර දෙපාර්තමේන්තුව කඳවල සාකච්ඡාවක් කරා. 2016 8000යි. 2017 11,000යි. 2018 12,000. ගිය අවුරුද්දේ 16,000. අන්න අවුරුදු 5ක ප්‍රගතිය. දැන් මේ අවුරුද්දේ මේ දක්වා 13,000. ඉතින් මම පෙරේදත් මට කතා කරා, දුරෙත් කතා කරා. අපි මේ රටින් තනි කරම මේ මත්වදුර සුරන් කරනවාමයි. එහි අග මුල ගිය සියලු දැන් අපි හොයන. ඒකට විශේෂ බලකායක් අවශ්‍ය නැත්. ඒකත් හදනවා. ඉදිරි පැය කිහිපය තුළදී දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ පහළ වායුගෝලයේ ඇති වූ කැළඹිලි ස්වභාවය මෙම හදිසි තද සුළං සහ වැසි තත්වයට හේතු වී ඇති බවයි. පසුගිය සති කිහිපය පුරාම දිවයිනේ ප්‍රදේශ රැසකටම දැඩි අවුරශ්මියක් පැවතුණා. කොහොම වුණත් ඒ පැවති වියලි කාලගුණික තත්ත්වයේ හදිසි වෙනසක් පෙන්නුම් කරමින් ඒ රාත්‍රියේ ප්‍රදේශ ගණනාවකට දැඩි සුළං සමග තද වැසි ඇදහැළුණා. ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම වැසි ඇදහැළුණේ මිලිමීටර 200 ඉක්ම වූ ඉහළ වර්ෂාපතනයක් වාර්තා කරමින්. කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, රත්නපුර, පුත්තලම සහ මන්නරම යන දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 9ට පමණ ගිගුරුම් සහිත තද වැසි ඇදහැලෙන්නට පටන්ගත් අතර එය අඛණ්ඩව අද උදැසන 6 පමණ දක්වා පැවතුණා.
ඒ සමගම තද සුළං තත්ත්වයක්ද පැවතියා. ඒ අනුව මිලිමීටර 287ක වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ශාලාව ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස හදිසියෙම ඊයේ සුළං සමග තද වැසි ඇදහැළුණු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා නිවාසවලට හානි සිදුව තිබූ අතර මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුද එන හිටියා. මෙම අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මන්නාරම, බදුල්ල, වවුනියාව, පුත්තලම හා හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල පවුල් 210ක පුද්ගලයන් 633 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. හානි සිදු වූ ව්‍යාපාරික ස්ථාන ගණන 40ක්. එමෙන්ම නිවාස 197කට අර්ධ හානි සිදුව තිබුණා. අද දින පාසල් අධ්‍යයන කටයුතු සුපුරුදු පරිදි ආරම්භ වුවද හැටන් බොස්කෝ විදුහලේ ඉගෙනුම ලබන 6 ශ්‍රේණියේ සිසුන් නැවත නිවෙස් වෙත කැඳවාගෙන යාමට මව්පියන් උදෑසනම කටයුතු කර තිබුණා. ඒ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග පන්ති කාමර පිහිටි ගොඩනැගිලි තුලට වැසි ජලය කාන්දු වීම හේතුවෙන් බිල්ඩින් එක යට තියෙන ලෑල්ල ඔක්කොම හොඳටම දිරලා තියෙන්නේ. දැන් තහරන් ටික ඔක්කොම ගැලවිලා තියෙන්නේ. කකුල තිබ්බොත් කඩාගෙන පල්ලයට වැටෙන්න සයිස් එක තියෙන්නේ. ෂුවර් නෑ ළමයි කඩාගෙන බිමට වැටේ. දැන් මෙච්චර කල් අපි කියලා අලුත් බිල්ඩින් ආද එදුවට පස්සේ මාරු කරමු කියාගෙන හිටියා. දැන් බිල්ඩින් ආදලා මාස 4ක් විතර වෙනවා. බිල්ඩින් එම්මේ තියෙන්නේ තවත් මාරු කරේනවා. මේ අතර ඊයේ රාත්‍රියේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ගාල්ල පොද්දල ප්‍රදේශයේ නිවසක් තුල නිදා සිටි 16 හැවිරිදි දැරියක් මතට ඇයි නිදා සිටි කාමරයේ අසල තිබූ කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටී තිබෙනවා. හිසට ඇති වූ බරපතල තුවාල සහිතව ඇය මේ වන විට කරපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඊයේ 10 මාරට විතර මහ වැස්සත් එක්ක එකපාර සද්දයක් ඇවිල්ලා තියෙනවා. දරුවා මේ ඇඳුමට තමයි ඉඳලා තියෙන්නේ. මේ පැත්තේ අක්ක ඉඳලා තියෙනවා. අපේ කොන්ක්‍රීට් කැලේ යට තමයි දරුවා හිර වෙන්න ඉඳලා තියෙන්නේ. ඔළුව එහා පැත්තේ කඳ මේ පැත්තේ තිබිලා තියෙන කොන්ක්‍රීට් ලයින් කරලා තමයි දරුවා අරගෙන තියෙන්නේ. උද්ගතව ඇති තත්ත්වය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නායම් අනතුරු ඇඟවීම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය කරොත් අවශ්‍ය ආරක්ෂිත ස්ථානයක් කර පියමන් කරන්න සිතා සිටිනවා. පොළොව මත පිට ඇතිවන ඉරිතැලීම් සහ ඉරිතැලීම් පළල් වීම, ඊට අමතරව ටෙලිෆෝන් කණු වැදීම, ලයිට් කණු වැදීම වැනි ලක්ෂණ ඔබ දුටුවොත් එම ස්ථානවල වහම ඉවත් වෙන මේ ඉල්ලා සිටින අතර මාර්ග භාවිතා කරන ඊට දැඩි විවිධ බං සිටින දේ ඉල්ලා සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය කිහිපය තුළ කිලිනොච්චි, මුලතිව්, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, රත්නපුර, කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, කෑගල්ල හා මහනුවර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. එතකොට අද දිනේ කාලගුණික තත්ත්වයක් පෙර දින වලට සාපේක්ෂව තියෙනවා. හැබැයි හෙට తాවකාලිකව අඩුවීමක් තියෙනවා. නමුත් 5-6 වගේ දිනයන් වෙනකොට ආයෙත් වැඩිවීමක් අපේක්ෂා කරන්න හැකියාවක් තියෙනවා. සතියක කාලයක් තුල දෙවන වරටත් මහනුවර දිස්ත්‍රික්කයෙන් අද පෙරවරුවේත් භූචලනයක් වාර්තා වී තිබෙනවා. මෙම කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමිකම්පාවක් හෝ කලාපය තුළ පවතින විපරිත හුණුගල තුළ බිඳ වැටීමක් විය හැකි බවට අවධානය යොමු ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ දිගන අඹකොටේ සහ අලුවත්ත යන ප්‍රදේශවල අද පෙරවරු 7:06ට පමණ භූචලනයක් හටගත් බවත් යම් ශබ්දයක් සමග එම භූචලනය සිදු වූ බවත් ප්‍රදේශවාසීන් පවසනවා. අතයි පාට වගේ සද්දේ වුණා බුබ් ගාලා මොනවද කියලා බාර මේ පොළව ඔක්කොම හැල්ලුණා. අපි බය වුණා හොඳට. මං අත ගාගෙන ඉති ලොකු සද්දයක් ආවුණා මේ පැත්තේ. එදා තරම් නෙවෙයි පොඩ්ඩක් අඩු. එදා වගේ තරම් නෑ සාමාන්‍ය සද්දයක් ආවුණා. මොනවද කියලා අපිට එළියට ආවේ නේ අතුම් දෙමි හිටියේ. ඩොම් ගාලා සද්දයක් ආව එච්චරයි අපිට ඇහුණා. අපි බය වුණා. එදා නම් ලොකු සද්දයක් ආවුණා. මේක ඇවිල්ලා එහෙම නෑ පොඩි සද්දයක්. ඒකට වඩා චුට්ටක් අඩුවට දැන් දෙවෙනි සැරේ ඇවිල්ලා තියෙන්නේ මේ වගේ එකක්. එච්චරයි උනේ අද උදේ.
ඉකුත් අගෝස්තු 29 වනදා රාත්‍රියේදීද මෙවැනිම භූචලනයක් පිළිබඳව මහනුවර දිස්ත්‍රික්කයේ අනුරගම තලාතු ඔය හරගම දිගන සහ කුණ්ඩසාල යන ප්‍රදේශවලින් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ බව භූවිද්‍යා හා පතල් කිරීම් කාර්යාංශය පැවසුවත් මේ දක්වා ඊට බලපෑ නිශ්චිත හේතුවක් ප්‍රකාශ වී නැහැ. අද උදැසන සිදු වූ භූචලනයේද පල්ලේකැලේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්ත්වයක් ලෙසත් මහකණදරාව භූකම්පන මධ්‍යස්ථානයේ ඉතා සියුම් කම්පනයක් ලෙසත් සටහන් වී තිබූ අතර වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කිරීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද දිනේත් එහි ක්ෂේත්‍ර පරීක්ෂාවේ නිරත වුණා. මෙම කම්පන තත්ත්වයන් ප්‍රධාන භූතල මයිම් ආශ්‍රිතව ඇති වූ ඒවා නොවන බව භූකම්පනමාන දත්තවලින් තහවුරු වන බවත් කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත නම් භූකම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරීත හුණුගල තුළ බිඳවැටීමක් යයි අවධානය යොමු ඇති බවත් එම කාර්යාංශය පවසනවා. ඉතාම සුළුවෙන් ඇතිවෙච්ච තත්ත්වය ඒ තත්ත්වය ඇත්තටම අර පෙර කම්පන තත්ත්වයට සමානයි කියලා කියනවා. නමුත් ඒකෙන් කියන්නේ මේක මේ ඊළඟට සිද්ධ වෙන්න යන ලොකු භූමිකම්පාවක පෙර කම්පනයක් කියන නිගමනයට එන්න අපිට ප්‍රමාණවත් සාක්ෂි නැහැ. අද දැනිච්ච කම්පන තත්ත්වය දැනලා තියෙන්නේ ප්‍රධාන භූමිකම්පාවට කලින් සුළු භූමිකම්පා දැනිච්ච ප්‍රදේශෙම තමයි දැනලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් යම්කිසි දිශානතියක් ඇතුව සිද්ධ වෙන පොළොව ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකමක් එක්කම හැටියට ඒකම අපි දන්නවා මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හුණුගල් කැණීම් කරනවා. හැබැයි බෝර පිපිරීම සහ කාලයක් තිස්සේ කරගෙන යන හුණුගල් කැණීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට අවකාශ සැලසුණාද කියන එක අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. නමුත් අපිට ඒ සඳහා යම්කිසි නිගමනයකට එන්න මේ සිදුවීම සිදු වෙලා දෙන ගැඹුර ගැන අදහසක් ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි තවදුරටත් ඉදිරි කටයුතු කළ යුතු තියෙනවා. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පත්වීම් ප්‍රදානය අද සිදු කෙරුණා. වසරක පුහුණුවකින් අනතුරුව මෙම රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන වෙත ඍජුවම අනුයුක්ත කරන බව ජනාධිපති මාධ්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අනුව වසරක පුහුණුව අවසානයේදී ග්‍රාම්‍ය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, වනජීවී කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල් ඇතුළු ඍජුව සම්බන්ධ වන රාජ්‍ය ආයතන වෙත උපාධිධාරීන් අනුයුක්ත කිරීමට නියමිතයි. මේ හැම කෙනෙක්ම තමන් තෝරාගන්නා අංශේ දියුණුවක් ලැබීමට පශ්චාත් අධ්‍යාපනයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි අනිවාර්යෙන්ම මේ අයට පුහුණුවක් ලබා දෙනවා. නිෂ්පාදනයට උදව් වෙන ආකාරයට තමන්ගේ රාජකාරී කිරීම ඉතාමත්ම වැදගත්. එන සුමානේ අපි ඉලිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා. මේ සංවර්ධන ක්‍රමවේදයේ කොටස්කරුවන් වෙන්නට කියලා මම මේ අද රැකියාවන් ලැබෙන උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර, ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා. මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටලු නොමැති ඉඩම් සඳහා මාස 3ක් ඇතුළත නිරවුල් ඔප්පු ලබා දෙන ලෙසයි. ඉඩම්වල නිරවුල්භාවය සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන වෙත ඉදිරිපත් කරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු ලබා දීම සඳහා ක්‍රියාත්මක වන රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතු බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර සිටියා. LRC ඉඩම් ගැන හුඟක් තැන්වල විශාල චෝදනා ඒවා හරි විදියට රෝජෙන්ට අරගෙන නැහැ. සමහර ඒවා අත්නෝමතික ලෙස මිනිස්සුන්ට ලබා දීලා ඒවයේ කිසිම සංවර්ධනයක් නැහැ. කුරුණෑගල වෙත වැවිලි ඒ පුද්ගලික සමාගම්වල ඒ අයට LRC ඒවා බාර දීලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ටම ඒක දීලා නැහැ. ඒක හින්දා සංවර්ධනය කරාට පස්සේ ආපහු LRC එකෙන් ඒවා අරගෙන තව කාට හරි දෙනවා. ඉතින් ඒක හරි අසාධාරණයි. අපි කතා කරන්නේ මේ භුක්ති විඳින ඉඩම් ගැනනේ. ඉතින් ඒ ඉඩම් වල ඔප්පු ටික දෙන්න. ඊට පස්සේ ප්‍රශ්නයක් ආව නම් ඒක ඉන්ඩිවිජුවලි ඒ ප්‍රශ්නේ විසඳයි. එක්කෙනෙක්ගේ පුංචි ප්‍රශ්නයකට ලක්ෂයක ප්‍රශ්නයක් කරගන්නවා. එහෙම නෙමෙයි. අර එක ප්‍රශ්නයක පස්සේ විසඳත හැකි. මුලින් අර දෙන්න ඔක්කොටම දෙන්න පුළුවන් භුක්ති විඳින අයට ඉඩම් ඔප්පු ටික දෙන්න. දැන් කොන්ස්ටිටියුෂන් එකේම තියෙනවා ජනාධිපතිවරයාට නොමිනේෂන් එව්වයින් පස්සේ ජනාධිපතිවරයා අප්‍රූව් කරේ නැතොත් දවස් 14න් ඉබේම පත් වෙනවා. ඒක ජනාධිපතිවරයාට ඒක තියෙනවා. අනිත් අයට ඒක නැහැ. මට ඒවල මම පත් කරේ නැතොත් ඉබේම පත් වෙනවා. දැන් මම UD එකට කිව්වා ඒක අනුව දවස් 14ක් ඇතුළත ඔයාට අනුමැතිය නොලැබුණොත් එය අනුමත කලාසේ සලකනු ලැබේ කියලා සර්කියුලර් එකක් ගවන්න. එච්චරයි.
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් මූලික අයිතීන් කඩ කළේ යයි චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළ විභාගය නොවැම්බර් මාස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණය තීන්දුව කළා. මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව ඇති වැදගත් සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා මෝසමක් ඉදිරිපත් වූ අතර එම ඉල්ලීම හෙට දින සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි විභාගයට ගැනෙන මෙම පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ප්‍රහාරයේ හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් හා ඔවුන්ගේ ඥාතීන් කතෝලික පියතුමන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින්. පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. වග උත්තරකරුවන් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන්නයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් 25 වනදා ඉදිරිපත් කරන ලෙසත් එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් 9 වනදා ඉදිරිපත් කරන ලෙසත් නඩුවේ පාර්ශවකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය නොවැම්බර් මාස 10 වනදා සිදු කරන බව දැනුම් දුන්නා. මේ අතර එම පෙත්සම්කරුවන්ගෙන් එක් අයෙකු වූ නීතිඥ මුදිත ඒකනායක මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව අද දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව ඇති වැදගත් සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටි අතර එම ඉල්ලීම හෙට දින සලකා බැලීමට නියමිතයි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ඒකකය වෙත ප්‍රකාශය ලබා දීමෙන් වැළකී සිටියා. එවකට අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ කාලවකවානුවේදී 2019 6/21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට තමයි මේ ජනාධිපති කමිෂන් සභාවට කැඳවලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කතානායකතුමාගෙන් විමසා සිටියා. මොකද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් පිටස්තර ස්ථානයකදී සාක්ෂි දිය යුතුද කියලා. කතානායකතුමා පැහැදිලිව කිව්වේ එහෙම දිය යුතු නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් කමිෂන් සභාවට ඇවිල්ලා මම ලිපියක් ලියලා බාර දුන්නා මම සාක්ෂි නොදිය යුතුයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද අද පොලිස් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඔහු පැය 3කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දුන්නා. මම හිටපු නීති හා සාමය ඇමතිවරයෙක් විදිහට මගෙන් ප්‍රශ්න කරා ඒ සම්බන්ධ මේ ලැබුණ තොරතුරු සහ ආරංචි සම්බන්ධව. මම මේ සම්බන්ධ අවශ්‍ය සාකි ලැබලා දුන්නා. ඒකට තිබ්බේ ඔබතුමාගේ රජයක්. කාගේ රජයක් තිබ්බත් ආරක්ෂකංශයේ තොරතුරු සියල්ල ලැබෙන්නේ නැහැ. ලැබිලා ක්‍රියාමාර්ග නොගත් අය ගැන යම් තීන්දුවක් ගන්න ඕන මේ රටේ ජනතාව අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා. අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන මතවාද වෙනස්කම් තියෙනවා. නමුත් අගමැතිතුමා මේකට වක්කිය යුතු නැති විත්‍යයි මගේ දැනුම. ඒකෙන් ඔප්පෙන්නේ ජනාධිපතිතුමා වගේ කියන්නේ. එතුමා තමයි ආරක්ෂකංශයේ භාරව හිටියේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි නීති හා සාමය ඇමති විදිහට කටයුතු කරේ. අද සිට රජයේ සියලු පාසැල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති උදෑසන 7:30 සිට පස්වරු 1:30 දක්වා පැවැත්වෙනවා. කොවිඩ් හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු මීට පෙර පැවැත්වුණේ අධීර කිහිපයක් යටතේ. මේ අතර අදත් ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන 3097ක් දක්වා ඉහළ ගියා. අද සිට සියලු රජයේ පාසල්වල 6 සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් විවෘත කෙරුණා. ඒ අනුව එම සිසුන්ට පෙරවරු 7:30 සිට දහවල් 1:30 දක්වා පාසල් පැවැත්වෙනවා. කෙසේ වෙතත් පළමු ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ වන්නේ සැප්තැම්බර් 8 වනදා සිටයි. මේ අතර නවතම බාදිලේ කෘතිම ශ්වසන ආධාරක 200ක් ඇමරිකානු තානාපති කාර්යාලය අද සෞඛ්‍ය අංශ වෙත ලබා දුන්නා.
These ventilators will enable Sri Lanka's health providers to deliver quality care that could save lives. This donation also demonstrates the ongoing commitment of the United States to support the government and the people of Sri Lanka through this crisis. අද දිනේදීත් මෙරටින් කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් රෝගීන් ගණන 3097ක් දක්වා ඉහළ ගියා. ඒ ඉන්දියාවේ සිට පැමිණි 30 දෙනෙකුට සහ කුවේට්හි සිට පැමිණි 2 දෙනෙකුට කොවිඩ් වැළඳී ඇති බවට වාර්තා වීමත් සමගින් අද දිනේදීත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව දැක්කුණේ 2883ක් ලෙසයි. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 202ක්. මේ අතර කොවිඩ් ආසාදිතයෙකුගේ සිරුරෙන් නව්‍ය කොරෝනා වෛරස මුළුමනින්ම පහව යාම සඳහා මාසක පමණ කාලයක් ගතවන බව නවතම පර්යේෂණයකින් පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ වර එක වෛරසය ආසාදනය වූ තැනැත්තෙකු නැවතත් කොවිඩ් පරීක්ෂාවකට ලක්වීමට මාසක පමණ කාලයක් බලා සිටිය යුතු බවයි. මේ අතර ලෝකේ රටවල් 172ක් එක්ව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් කොවිඩ් පාලන එන්නතක් සෙවීමේ දීර්ඝ ප්‍රයත්නයක නිරතව සිටිනවා. කෙසේ වෙතත් ඇමරිකාව පවසන්නේ කොවිඩ් පාලනය සඳහා එන්නතක් නිපදවා ගැනීමට සිදු කෙරෙන ගෝලීය ප්‍රයත්නය සඳහා සහයෝගය නොදක්වන බවයි. මේ අතර ගත වූ දිනේදීත් ලොව වැඩිම ආසාදිතයින් ඉන්දියාවෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 78169ක්. දින 16ක් තුළ රෝගීන් මිලියනයක් වාර්තා වීම ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර ඉහළ ගොස් ඇති බවට නිදසුන් සපයනවා. එරට පළමු ආසාදිතයින් මිලියනය වාර්තා වූයේ මාස 6ක් ඇතුළතයි. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 2,59,00,000 ඉක්මවා ගොස් ඇති අතර වාර්තා වන සමස්ත මරණ ගණන 8,61,000කට අධිකයි. තවත් පුවත් කිහිපයක් දැන්. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකුට අනතුරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාට්ලි චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී ද සිල්වා මහත්මිය අද නියෝග කළා. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මාස 7 වනදා කැඳවීමට නියම කළා. මාධ්‍යවේදී ප්‍රගීත් තෙක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාවට අදාළව යුද හමුදා බුද්ධි අංශ සමාජිකයන් පිරිසකට එරෙහිව නීතිපති ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ වුණා. මෙහිදී ප්‍රගීත් තෙක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. මට්ටක්කුලිය ෆාම් රෝඩ් හිදී කුඩා ලොරි රථයක් සහ තිරෝධ රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් තිරෝධ රථයේ සිටි පුද්ගලයන් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එම අනතුර CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් දඹුල්ල හඹරන ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී තවත් වාහන කිහිපයක ගැටී සිදු වූ අනතුරින් වාහන 6ක් අනතුරට ලක්ව තිබෙනවා. තලංකම පොලිසිය මෙහෙයවීමෙන් ඊයේ තලවතුගොඩ වැලිපාරේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් අලෙවිසලක් වටලා තිබෙනවා. මෙහිදී නීති විරෝධීව අලෙවි කිරීමට සූදානම් කර තිබූ රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා මත්පැන් බෝතල 300ක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඉංග්‍රීසි භාෂා දැනුම නොමැතිවීමෙන් ජාත්‍යන්තර කබඩි ශූරයෙක් මහමග වෙළඳාමට පිවිස ඇති සිද්ධියක් කුරුණෑගලින් අද දෙරණට වාර්තා වුණා. ඔහු මේ වන විට මහාමාර්ගයේ බිත්තර වෙළඳාමේ නිරත වනවා. මේ ලෝක ප්‍රවීණයින්ගේ බලල ක්‍රීඩා උළෙලේ දසප්‍රයාම ඉසව්වේදී ආසියාවෙන්ම පළමු තැනට පත් වූ චන්දන නිශාන්ත. 44 හැවිරිදි චන්දන කබඩි ක්‍රීඩාවටද දක්ෂතා පෙන්නුම් කර තිබෙනවා. මේ දක්ෂ ක්‍රීඩකයාට තම අත්දැකීම් යොවුන් ක්‍රීඩකයින්ට ලබා දීමට අවශ්‍ය වෙනවා. ඒ අනුව ඔහු පසුගිය වසරේ වයිඹ පළාත් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා නිලධාරී 3 වන ශ්‍රේණියේ තනතුරකට අයදුම් කරනු ලබනවා. විශාල අත්දැකීමක් සහිත මෙම ක්‍රීඩකයාට අදාළ තනතුර අහිමි වන්නේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුමක් නොමැතිවීමෙන්. ඉන්ටර්විව් එකේදී බැලුවා ඉංග්‍රීසි විෂය අනිවාර්ය කරලා ඒ වගේම වයස් කාණ්ඩය අවුරුදු 45 දක්වා කරලා. නමුත් 2014 වර්ෂය දක්වා මේ ඉන්ටර්විව් එකට කලින් වෙනකම් වයස 45වත් ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කරලා බැලලා තිබුණේ නැහැ. ඉංග්‍රීසි භාෂාව විෂය සාමාන්‍ය පෙළ සහතිකයේ මගේ නොමැතිකමක් කියලා මාව මේ රැකියාව සඳහා තෝරාගත්තේ නැහැ. තමා දන්නා ක්‍රීඩා විෂයෙන් රැකියාවක් අහිමි වන චන්දන සිය දරු දෙදෙනා ජීවත් කරවීමට මහමඟ වෙළදාමට පිවිසෙනවා. ඒ වගේ මම දැන් දරුවෝ 3 දෙනෙකු පියෙක් භාර්යාවත් අවුරුදු 40ක් එයත් රැකියාව නැතුව නිවසේ සිටින්නේ. ඒවම ජීවත් කළ යුතුයි මම. ඒ සඳහා මට ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඒ ආදායම් මාර්ගය සඳහා මම මේ වෙනකොට තෝරාගෙන තියෙනවා ටිපල නගරයේ වන්සන්දියක කිසිම තර වෙළඳාමත් පුවක් සිල්ලර වෙළඳාමත් කරනවා. ඒ ආදායම තමයි මම මේ පවුල ජීවත් කරවන්නේ. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත් වෙනවා.
සුබ රාත්‍රියක්.